වස්සාන ධර්ම දේශනා. දැන් ඇතැම් දෙමව්පියෝ ඉන්නවා දරුවන්ගෙන් අකුරටම සත්කාර සැලකිලි ටික ලැබෙනකන් ඒ අම්මලා ඒ තාත්තලා ඇවිස්සෙන්නේ නැහැ. ඇයි ඒ? මාසිකව සල්ලි ටික ලැබෙනවා. බෙහෙත් ටික අරන් දෙනවා. අනිකුත් අවශ්‍යතා සම්පාදනය කොට දෙනවා. ඔන්න දරුවන්ට යම්කිසි අතපසුවීමක් වෙලා අපහසුතාවයක් වෙලා ආර්ථික දුෂ්කරතාවයක් වෙලා ඒ දෙමව්පියන්ට ඔන්න බැංකුවට සල්ලි දාන්න බැරි වෙනවා. ඔන්න බෙහෙත් ටික අරගෙන දෙන්න බැරි වෙනවා. ඔන්න මාසයක් දෙකක් යන්න බැරි වෙනවා. අපේ උන් හැදුවට වඩා හොඳයි පිටේ උන් හැදුවන හරක් ටිකක් හැදුවන උන් අසත්පුරුසයි. බලන්න දැන් මාස කීයක් මුන් බැංකුවට සල්ලි දෙන්නේ නැද්ද කියලා. මුන් කල්පනා කරන්නේ අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. අසත්පුරුෂ කෙලෙහිගුණ නේද දරු පිරිසක් මේ මාසයක් දෙකක් අතපසු වුණාම ඇතැම් දෙමව්පියෝ මේ වගේ දේවල් කරනවා. ඇතැම් දරුවෝ දෙමව්පියන්ට එහෙම කරනවා. මව්පියන්ගෙන් පුංචි අතපසුතාවයක් ඇති වුණොත් තේනවද? දරුවෝ අම්මා තාත්තට ගරහන දොස් කියන අවස්ථා දැක ගන්න ලැබෙනවා. මේක තමයි ලෝකේ හැටි. යමක් ලැබෙනකන් හොඳයි. නොලැබෙනකොට ගැටෙනවා. දැන් පැවිදි සමාජයේ වුණත් එහෙමයි. දායකවෝ උදව් උපකාර කරනකන් රත්තරන්. ආර්ථික අපහසුතාව ඇති වෙලා පෙර සැලකිලි ඒ ආකාරයෙන්ම සලක ගන්න බැරි වුණොත් නොදියුණු හිත් ඇති පැවිද්දන් පවා ගැටෙන්න පුළුවන්. අනේ මුන්දලාට කොච්චර තියෙනවද ලෝභකමට ගේන්නේ හරියට පළතුරු ටිකක්. බච්චුට්ට තම්බගෙන එනවා. කටේ තියන්න බෑ. නොදියුණු හිත් ඇති අය එහෙම කරන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් ලැබුණත් නොලැබුණත් පෙර පරිදි නොලැබුණත් පෙර පරිදි ලැබුණත් ඊට වඩා ලැබුණත් අපිට පුළුවන් නම් මධ්‍යස්ථ භාවයෙන් ඒවා විඳ දරා ගන්න. මේ හැම එකක්ම අනිත්‍යයි දුකයි තම වසඟේ පවත්වන්න බෑ අනාත්මයි කියලා විදර්ශනා නුවණ පහළ කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි චිත්ත දියුණුව තියෙන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෙන්ගල්ල කොළොන්ගහවත්ත අංක 3 ලිපිනෙහි පදිංචි බුද්ධික වර්ණසූරිය මහත්මයා සහ භාග්‍යා දේවප්‍රිය මහත්මියයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ බලගොල්ල කෙන්ගල්ල නොම්බර 124න් ඒ ලිපිනේ විසූ අවුරුදු 80ක් ආයු වළඳා මීට මාස 3කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික හෙද නිලධාරිනී අනුලා චන්ද්‍රානී මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගෝ කකචූපම සුත්තන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි.
නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික පින්වතුනි, තවත් සම්බුද්ධ භාෂිතයක් ශ්‍රවණය කිරීමටයි ඔබගේ සවන් යොමු කොට සිටින්නේ. අද දින වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් මෙම දම් දෙසුම සඳහා දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ කෙන්ගල්ල කොළොන්ගහවත්ත ලිපිනේ පදිංචි බුද්ධික වර්ණසූරිය මහත්මයා සහ භාග්‍යා දේවප්‍රිය මහත්මිය යන දෙපළ විසින්. ඉතින් එම දෙපළට අපි සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. ඔබ හැමදෙනා විසින්ම සිදු කරන සියලු දැහැමි යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් කර ගන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ප්‍රඥා ලෝකය පහළ කර ගැනීම පිණිසත් මෙම ධර්ම දානමය කුසලය මහෝපකාරී වෙත්වා කියලා. සදහැවතුනි, අද ඔබට කියලා දෙන්නේ කකචූපම සූත්‍රය. දෙසුමේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේ තමයි කකචූපම සූත්‍රය සඳහන් වන්නේ. මේ දේශනාවෙන් අපිට ඉගෙන ගන්නට පුළුවන් පාඩම් ගොඩක් තිබෙනවා. අපි එහෙනම් දේශනාවට යොමු වෙමු. භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මෝලිය පග්ගුණ කියලා ස්වාමින් වහන්සේ නමක් වික්ෂුණීන් වහන්සේලා සමග පමණට වඩා එකතු වෙලා කටයුතු කරමින් සිටියා. ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ වික්ෂුණීන් වහන්සේලාගේ කටයුතු ගැන හොයලා බලමින් වික්ෂුණීන් සමග අල්ලාප සල්ලාපේ යෙදෙමින් කල්ගත කරපු කෙනෙක්. ඉතින් මේ ස්වාමින් වහන්සේ වික්ෂුණීන් වහන්සේලා සමග මෙහෙම අල්ලාප සල්ලාපේ යෙදෙමින් පමණ ඉක්මවා කටයුතු කරද්දී වික්ෂුණීන් වහන්සේලාට අනෙකුත් භික්ෂුන් වහන්සේලා අවවාදන ශාසනා කළොත් මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට තරහ යනවා. මුණ නරක් කර ගන්නවා. රණ්ඩු අල්ලනවා. ඒ විතරක් නෙමෙයි, මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේට භික්ෂුන් වහන්සේලා දොස් කිව්වොත්, අවවාදයක් කළත් භික්ෂුණීන් වහන්සේලාට තරහ යනවා. මුණ නරක් කර ගන්නවා. රණ්ඩුවට එනවා. ඔන්න ඒ විදිහට මෝලිය පග්ගුණ භික්ෂුවගෙත් භික්ෂුණීන්ගෙත් එම ඇසුර ශාසනයට අනුලෝමී එකක් බවට පත් උනේ නැහැ. අර ගිහි පිරිසක් එකට හැනී කටයුතු කරනවා වගේ ඇසුරක් තමයි පැවැත්වුවේ. දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාගතුන් වහන්සේ වෙතට ගියා. ගිහින් භාගතුන් වහන්සේට වන්දනා කොට මෙහෙම පවසනවා. ස්වාමීනි, මෝලිය පග්ගුණ තෙරුන් වහන්සේ භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා කටයුතු කරනවා. ස්වාමීනි, මෝලිය පග්ගුණ භික්ෂුව භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා සිටීම ගැන භික්ෂුන් වහන්සේලා පැහැදීමෙන් නෙමෙයි ඉන්නේ. යම් හේකින් ස්වාමීනි මෝලිය පග්ගුණ තෙරුන් ඉදිරියේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන්ට අවවාද කළොත්, දෝෂාරෝපණය කළොත් මෝලිය පග්ගුණ තෙරුන්ට කේන්ති යනවා. මුණ නරක් කර ගන්නවා. රණ්ඩුවට එනවා. ස්වාමිනේ, ඒ විතරක් නෙමෙයි, මෝලිය පග්ගුණ ස්වාමින් වහන්සේට භික්ෂුන් වහන්සේලා අවවාද අනුශාසනා කළත්, වර්ධකට දොස් නැගුවත් භික්ෂුණීන් වහන්සේලා රණ්ඩුවට එනවා ස්වාමීනි. තරහ ඇති කර ගන්නවා, මුණ නරක් කර ගන්නවා. එතකොට දැන් මේ භික්ෂුව භාගතුන් වහන්සේට ඇවිල්ලා පැවසුවේ මොකද්ද? කේලමක්ද? දැන් දෙපිරිස කොටවන්නද හැදුවේ? ලකුණු ගන්න හැදුවද? නැහැ. යම් යම් අවස්ථාවන් වල අපි පවා ඇතැම් අයගේ යහපත පිණිස දැනුවත් කළ යුතු තැන් දැනුවත් කරනවා. එතකොට ඒක කේලමක් බවට පත් වෙනවද? කේලමක් බවට පත්වන්න නම් චේතනාව තුළ තියෙන්න ඕනේ බිඳවීම, කෙටවීම, ભેද බින්න කිරීම, අසමගිය. නමුත් අන් අයගේ දියුණුව යහපත කැමති කෙනා තව කෙනෙක් අකුසලයක වරදක පාපයක පැටලලා ඉද්දි අදාළ අංශ දැනුවත් කළොත් ඒක කේලමක් බවට පත් වෙන්නේ. අපි හිතමු කොන්න දරුවන් වැරදි කරනවා. අම්මා නිතරම අවවාද කරනවා දරුවෝ හැදෙන්නේ. අම්මගේ කියමනට අවනත වෙන්නේ නැහැ. අම්මා ඊට පස්සේ හිමීට තාත්තට කියනවා.
මම කියනවා මේගොල්ලෝ හදන්න බෑ. ඔයාවත් පොඩ්ඩක් කියලා බලන්නකෝ. ඒතර ඔන්න තාත්තා කියනවා. උඹලා මොකද මේ අම්මට සැර දානවා කියලා කියන්නේ? උඹලා දැනගනින් තමන්ගේ තරම දැනගනින් දෙමාපියන්ට සලකන්න දැනගනින් කියලා කන මිරිකනවා. ඇතැම් විට පහරක් ගහනවා. එතකොට දරුවෝ චෝදනා කළොත් එහෙම අම්මා තාත්තට කේලම් කියලා අපිට ගැස්සෙව්වනේ. ඒක කේලමක්ද? අම්මගේ අදහස මොකද්ද? දරුවන්ව අයහපතින් වළකලා යහපතට පමුණවාලීමනේ. එතකොට චේතනාව තුළ තියෙනවද බිඳවීම, කෙටවීම, මේ අසමගි කිරීම? එහෙම එකක් නැහැ. එහෙනම් අන් අයව දැනුවත් කළ පමණින් කේලමක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිසා කේලමයි යහපත පිණිස තව කෙනෙක්ව දැනුවත් කරන එකයි අපි පැහැදිලිවම වෙන්වෙන් වශයෙන් හඳුනාගත යුතුයි. එතකොට මෙතන සිද්ධ වුණෙත් භාග්‍යවතුන් වහන්සේව දැනුවත් කළා මෝලිය පග්ගුණ ස්වාමින් වහන්සේගේ භික්ෂුණීන් වහන්සේලාගේ යහපත පිණිස. එවිට භාග්‍යවතුන් වහන්සේ තවත් භික්ෂුවක් ඇමතුවා. භික්ෂුව මෙහාට එන්න. මෝලිය පග්ගුණ භික්ෂුවට මගේ වචනයෙන් අමතන්න. ආයුෂ්මත ඔබට ශාස්ත්‍රඥ වහන්සේ අමතනවාය කියලා. එහෙමයි ස්වාමීනි කියලා ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දීලා පග්ගුණ ස්වාමීන් වහන්සේ වෙත ගියා. ගිහින් කිව්වා ආයුෂ්මත් පග්ගුණ ඔබට භාග්‍යවතුන් වහන්සේ අමතනවා. හොඳයි ආයුෂ්මතුනි කියලා මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණි මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ අහනවා පග්ගුණ ඔබ භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන හැබෑද? ඔබ ඒ විදිහට භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා සිටිද්දී යම් විදිහකින් යම්කිසි භික්ෂුවක් ඔබ ඉදිරියේ අර භික්ෂුණීන්ට දොස් කිව්වොත් ඔබට කේන්ති යනවා කියලා කියන්නේ මොකද්ද මේ කතාව? නොසතුරු සිත් ඇති වෙනවා කියලා කියන්නේ? රණ්ඩු අල්ලනවා කියලා කියන්නේ? මේක ඇත්තක්ද? යම් විදිහකින් යම්කිසි භික්ෂුවක් අර භික්ෂුණීන් ඉදිරියේ ඔබට දොස් කිව්වොත් ඒ භික්ෂුණීන් වහන්සේලාටත් කේන්ති යනවා කියලා කියන්නේ? නොසතුරු සිත් ඇති වෙනවා කියලා කියන්නේ? රණ්ඩු අල්ලනවා කියලා කියන්නේ? පග්ගුණ ඔබ එතකොට භික්ෂුණීන් සමග පමණට වඩා එකතු වෙලා ඉන්නවා කියන එක මොකද්ද මේ කතාව? මේක ඇත්තක්ද? හැබැයි හොඳක් තියෙනවා. වැරද්ද හැටියට පිළිගත්තා. එහිමයි ස්වාමීනි කියලා පිළිතුරු දුන්නා. බොරු කිව්වේනේ. අම්මෝ කවුද ස්වාමීනි ඔය පට්ටපල් බොරුව කිව්ව කෙනා? හොඳක් සිද්ධ වෙන්න එපා. අම්මෝ මං ඒ වගේ කෙනෙක්ද? එහෙම සුදන වෙන්න හැදුවද? නෑ. හරි පුදුමයි. වරද තියෙනවා, වරද කරනවා. හැබැයි වරද පිළිගන්නවා. වර්ධින් අත්මිදෙන්න ප්‍රතිකර්ම කරනවා. ඒකමයි මාර්ගඵලලාභින් බිහි වුනේ. නැත්තම් කොහෙද මාර්ගඵලලාභින් බිහි වෙන්නේ? Taman සුදන වෙලා හොර රහස පව්කම් කරන කිසි කෙනෙක් මාර්ගඵල ලබයිද? එහෙම කිසි කෙනෙක් මාර්ගඵල තියා මාර්ගඵලවල ළඟටවත් එන්නේ නැහැ. පග්ගුණ දැන් බලන්න ඔබ ශ්‍රද්ධාවෙන්ම තමයි ගිහි ගෙවල් අතහැරලා මහණුනේ. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ඉතින් පග්ගුණ ශ්‍රද්ධාවෙන් ගිහිගේ අතහැරලා සසුන්ගත වෙච්ච කුල පුත්‍රයෙක් වන ඔබ භික්ෂුණීන් වහන්සේලා සමග පමණට වඩා එකතු වෙලා කටයුතු කරනවා කියන එක ඔබට මේක ගැළපෙනවද? මේක නුසුදුසු දෙයක් නේද? ඒක නිසා පග්ගුණ යම් විදිහකින් යම්කිසි කෙනෙක් ඔබ ඉදිරියේ භික්ෂුණීන්ට දොස් කිව්වොත් ඔබට භික්ෂුණීන් ගැන තියෙන බැඳීම නිසා ඔබ හිතින් ඒ අයට බැඳිලා ඉන්න නිසා ඔබට තරහ යනවා. අමනාපය ඇති වෙනවා. ඔබ රණ්ඩු කරන්න යනවා. ඔබ මෙවැනි සිතිවිලි ඔබේ සිතින් දුරු කර දාන්නට ඕනේ. ඒ වගේම පග්ගුණ ඔබ ඒ ගැන මේ විදිහටයි පුහුණු කරන්න ඕනේ. මගේ හිත මම වෙනස් කරගන්නේ. මම පෞකාර වචන කියන්නේ. හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා. පග්ගුණ ඔබ ওই විදිහටයි මේ ධර්මය පුහුණු කළ යුත්තේ. බලන්නකො භාග්‍යවතුන් වහන්සේ දීපු අවවාදෙනේ. ධර්මයේ පුහුණු කරන්නට ඕන පිළිවෙල බුදුරජාණන්සේ පවසනවා. දෙපිරිසක් එකට පෑහිලා ඇනලා කටයුතු කරද්දී ඒ අයට යම්කිසි පිරිසක් කරුණු කාරණා කියද්දී අපිට හිතෙනවා නම් බනිනවා කියලා, දොස් කියනවා කියලා, පහත් කොට කතා කරනවා කියලා අපේ හිතේ තියෙන බැඳීම නිසාම අපිට තද වෙන්න පුළුවන්. තරහා මනාපය ඇති වෙන්න පුළුවන්. වෛරයක් වුණත් ඇති වෙන්න පුළුවන්. දෙන්නංක මම වැඩේ කියලා. ඇයි එහෙම වෙන්නේ? අපේ හිතේ කෙලෙස් සහිත බැඳීම් තිබෙන නිසා.
භාගතුන් වහන්සේ දේශනා කරනවා මේක නුසුදුසුයි. ඔබ මෙවැනි සිටිවිලි දුරු කරන්න ඕනේ. ඔබ මෙහිමයි ධර්මයේ පුහුණු කරන්න ඕනේ. මගේ හිත මම වෙනස් කරගන්නේ මම පෞකාර වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා. හිතානුකම්පී ඉන්නවා කියලා කියන්නේ අපිට අවවාද කරන කෙනාට අපි පෙරලා නින්දා පහස කළොත්, දොස් කිව්වොත්, බැන්නොත්, පරුස වචන කතා කළොත් අපේ හිතේ තියෙන මොකද්ද? හිතානුකම්පී බවද වෛරයද? වෛරය, තරහ. නිසා හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂයෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔබ ධර්මයේ පුහුණු කරන්න ඕන ඔය ආකාරයටයි පග්ගුණ. පග්ගුණ. ඔබ ඉදිරියේ යම්කිසි කෙනෙක් ඒ භික්ෂුණීන්ට අතින් පහර දුන්නොත්, ගල් වලින් හරි පහර දුන්නොත්, පොළු වලින් හරි ගැහුවොත්, ආයුධ පාවිච්චි කරලා හරි පහර දුන්නොත්, පග්ගුණ ඔබ තුලේ භික්ෂුණීන් ගැන කෙලෙස් සහිත බැඳීම් ඇති වුණොත්, බැඳීම් සහිත සිටිවිලි ඇති වුණොත් ඒවා දුරු කරන්න ඕනේ. බලන්නකෝ බරපතල ප්‍රකාශයක්. හිතින් බැඳෙන්න එපා කියලායි මේ කියන්නේ. මේක තමයි කරන්න අමාරුම දේ. පග්ගුණ ඔබ ධර්මයේ පුරුදු කරන්න මෙහෙම. මගේ හිත මම වෙනස් කරගන්නේ. මම පෞකාර වචන කියන්නේ. හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔබ ඔන්න ඔය ආකාරයටයි ධර්මය පුරුදු පුහුණු කළ යුත්තේ. පග්ගුණ කවුරුන් හෝ ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත්, ඔබ තුල කෙලෙස් සහිත බැඳීම් තිබ්බොත්, බැඳීම් සහිත සිටිවිලි පැවැත්වුවොත් ඔබ ඒවා පවා දුරු කරන්න ඕනේ. පග්ගුණ ඔබ මෙන්න මෙහිමයි ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මගේ හිත මම වෙනස් කරගන්නේ. පාපී වචන කියන්නේ. හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා. මෙන්න මේකයි ධර්මයේ පුරුදු කළ යුතු ක්‍රමය. පග්ගුණ ඔබට අනිත් අය පහර දෙන්නත් පුළුවන්. ගල් ගහන්න පුළුවන්. පොළු වලින් ගහන්න පුළුවන්. ආයුධයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔබ කෙලෙස් සහිත බැඳීම් පැවැත්වුවොත් ඔබ ඒවා ඔබේ හිතින් දුරු කරගන්නට ඕනේ. ඔබ මෙන්න මෙහිම ධර්මයේ පුරුදු කරන්න. නෑ මම මගේ හිත වෙනස් කරගන්නේ. නෑ මම පෞකාර වචන කියන්නේ. මම හිතානුකම්පීවම ඉන්නවා. ද්වේෂයෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා. මෙන්න මේකයි පග්ගුණ ධර්මයේ පුරුදු කරන ක්‍රමය. ඊට පස්සේ භාගතුන් වහන්සේ සමස්ත භික්ෂු පිරිස අමතනවා. දැන් මේ පග්ගුණ ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ අවවාද කරද්දී මහා භික්ෂු පිරිසක් මේ දිහා බලාගෙන හිටියා. එතකොට මේ බලාගෙන ඉන්න භික්ෂු පිරිසට භාගතුන් වහන්සේ පවසනවා, මහණෙනි, ඇත්තෙන්ම භික්ෂුන් වහන්සේලා මගේ සිත සතුටු කරපු කාලයක් තිබ්බා. හරි ලස්සන ප්‍රකාශයක් නේ. භික්ෂුන් වහන්සේලා මගේ හිත සතුටු කරපු කාලෙකුත් තිබුණා. මහණෙනි, මම භික්ෂූන් නමතලා මෙහෙම කිව්වා. මහණෙනි, මම නම් එක වේලක් විතරයි දානේ වළඳන්නේ. එක වේලක් වළඳන මට ලෙඩත් අඩුයි, කරදරත් අඩුයි, ඇඟටත් පහසුයි, ශරීර ශක්තියක් තියෙනවා, ජීවිතයත් පහසුයි. මහණෙනි, මෙහාට එන්න. ඔබත් එක වේලක් වළඳන්න. ඒ කියන්නේ උදේ කාලේ විතරක් දානේ වළඳන්න. එතකොට මහණෙනි, එක වේලක් වළඳන ඔබට ලෙඩ අඩු බව, කරදර අඩු බව, සැහැල්ලු බව, ශරීර ශක්තිය පහසු ජීවිතය ඇති වෙන බව ඔබටම තේරුම් යාවි. මහණෙනි, ඒ දවස්වල භික්ෂූන්ට එච්චර අනුශාසනා කරන්න ඕනුනේ නෑ. මම ඒ දවස්වල කරන්නේ භික්ෂූන්ට කරුණ මතක් කරලා සිහිය උපද්දන එක විතරයි. භික්ෂූන් ඊට අනුව හික්මෙනවා. හරි පුදුමයිනේ. කියන්නේ පැය ගණන් දිග ධර්ම දේශනා කරලා නෑ. කරුණ මතු කරලා පෙන්වා දෙනවා, භික්ෂූන් ඊට අනුව හික්මෙනවා. මහණෙනි, ඒක මේ වගේ දෙයක්. තැනිතලා බිමක හතරමං හන්දියක අශ්වරථයක් තියෙනවා. ඒ අශ්වරථයේ හොඳින් හික්මුණු ශ්‍රේෂ්ඨ අශ්වයන් යොදලා තියෙනවා. ගමනට හොඳට සූදානම් කරලා තියෙන්නේ. අශ්ව කෙවිතත් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් උතනට එනවා අශ්වයන් দমনය කරගෙන ගමන යන්න පුළුවන් දක්ෂ රියදුරෙක්. ඔහු ඒ අශ්ව කරත්තෙන් නගිනවා. වම් අතින් රැහන්පට අල්ලගෙන දකුණු අතින් කෙවිත අරගෙන Taman කැමති තැනකට ඒ අශ්ව රථේ ගමන යනවා. මහණෙනි, ඒ කාලේ භික්ෂූන් වහන්සේලාත් ඔන්න ඔය වගේ. මම ඒ භික්ෂූන් වහන්සේලාට හැම තිස්සෙම අනුශාසනා කළේ නෑ. මම මේ භික්ෂූන්ට කරන්නේ සිහිය උපද්දන්නට කරුණු පෙන්වන එක විතරයි. මහණෙනි, ඒක නිසා ඔබත් අකුසල් දුරු කර ගන්න ඕනේ. කුසල් දහම් උපදව ගන්නට ඕනේ. ගොඩක් මහන්සි වෙන්න ඕනේ කුසල් උපද්ද ගන්නට.
අන්න එවිටයි ඔබටත් මේ බුද්ධ ශාසනයේදී දියුණුවක්, විශේෂ දියුණුවක්, මහත් දියුණුවක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මහණෙනි, ගමක හෝ පුංචි නගරයකට නුදුරින් විශාල සල්වනයක් තියෙනවා කියලා හිතන්නකෝ. හැබැයි මේ සල්ගස් පිළිල වලින් වැහිලා තිබෙන්නේ. මොනවද පිළිල වලින්? මෙතනට එනවා සල්වනේ යහපත කැමති, හිත කැමති, යහපත උදා කරනු කැමති මිනිස්සෙක්. ඔහු මේ පිළිල හැදිලා තියෙන අතු ඔක්කොම කපලා දානවා. ඇද වෙච්ච අතු ටික කෙලින් කරනවා. සල්වනේ ඇතුලේ හොඳට පිරිසිදු කරනවා. හොඳට වැඩෙන සල්ගස් වලට පෝර දාලා හරි ගස්සනවා. මහණෙනි, කලක් යනකොට ඒ සල්වනේ හරි අපූර්වට හැදිලා විශාල සල්වනාන්තරයක් හැදෙනවා. ඔන්න ඔය වගේමයි මහණෙනි. අකුසල් ඉවත් කරන්න ඕනේ. කුසල් දහම් වඩවා ගන්නට ඕනේ. ගොඩක් මහන්සි වෙලා කුසල් දියුණු කර ගන්නට ඕනේ. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේදී දියුණුවක්, විශේෂ දියුණුවක්, මහා දියුණුවක් ඇති කර ගන්නට පුළුවන්. මහණෙනි, මම ඔබට කතාවක් කියලා දෙන්නම්. මේක ඉස්සර වෙච්ච සිද්ධියක්. සවැත් නුවර හිටියා වේදේහිකා කියලා ගෘහණියක්. ඉතින් මහණෙනි, ඔය ගෘහණිය ගැන මේ විදිහේ සුන්දර කීර්තිරාවයක් පැතිර තිබුණා. වේදේහිකා ගෘහණිය හරිම කීකරු තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය යටහත් පහත් ඇති තැනැත්තියක්. වේදේහිකා ගෘහණිය ශාන්ත තැනැත්තියක්. තරහ යන්නේ නැති කෙනෙක්. මහණෙනි, වේදේහිකා ගෘහණියට කාලි කියලා දාසියක් හිටියා. ඒ හරිම දක්ෂයි. කම්මැලි නෑ. හැම දෙයක්ම හොයලා බලලා කරන කෙල්ලක්. මහණෙනි, දවසක් ඔය කාලි දාසියට මෙහෙම හිතුණා. අපේ මැඩම් ගැන මේ විදිහේ සුන්දර කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. මේ වේදේහිකා මැඩම් හරිම කීකරුයි. වේදේහිකා මැඩම් හරිම යටහත් පැවතුම් ඇති තැනැත්තියක්. අපගේ වේදේහිකා මැඩම් උපශාන්ත තැනැත්තියක්. ඇත්තෙන්ම මගේ ස්වාමි දියණියගේ හිතේ තිබෙන්නා වූම කෝපය මතු කරන්නේ නැතුව ඉන්නවද? එහෙමත් නැත්තම් ඇත්තරම කෝපයක් නැද්ද? එහෙමත් නැත්තම් මම මේ හොයලා බලලා හොඳට වැඩපල කරන නිසාද මාගේ ස්වාමි දියණිය මට මේ කිපෙන්නේ නැතුව තරහ නොගෙන මේ විදිහේ කටයුතු වල මේ විදිහට මේ ශාන්තභාවයෙන් කටයුතු කරන්නේ මම පිළිවෙලට වැඩ කටයුතු කරන නිසාද? මම මේ ස්වාමි දියණියගේ ස්වභාවය විමසලා බලන්න ඕනේ. මම ඒවා පරීක්ෂා කරන්න ඕනේ. මහණෙනි, ඉතින් කාලී මෙහෙකාරිය දවසක් දවල් වෙලා නැගිට්ටා. වෙන්දට පාන්දර 4ට නැගිටින කෙල්ල වෙන්න උදේ 6 වෙනකනුත් නිදි. ඉතින් මහණෙනි, එදා වේදේහිකා ගෘහපතිනිය බැලුවා කො මේ කාලි මොකද මේ දුම දාන්නේ නැත්තේ? ලිපපත්තු කරලත් නැහැ. දොර ජනෙල් ඇරලත් නැහැ. මොකද කියලා බැලුවා. කතා කරා. කාලි කෙල්ල කොඹ ඇයි ස්වාමි දියණිය, ඇයි මැඩම් කියලා කෙල්ල ඇහුවා. මොකද උඹට වෙලා තියෙන්නේ? ඇයි අද දවල් වෙනකන් නිදි කියලා ඇහුවා අමුතු විදිහට. මොකවත් නෑ මැඩම්. එහෙමද? මේ පව්කාරී එතකොට මොකවත් නැතිවයි දවල් වෙලා නැගිට්ටනේ කියලා ඔන්න බලලා මල්ලෙන් එළියට පැන්න වගයි. තරහ ඇති වුණා. නොසතුටු වුණා. එහි බැම හකුල ගත්තා. රැව්වා. මහන්නේ එතකොට කාලි කෙල්ලට මෙහෙම හිතුණා. හරි. අපේ මැඩම් තරහ ඇතුලේ තියාගෙන තමයි දැන් මේ බෝලේ වගේ ඉන්නේ. සාන්ත දාන්ත වෙන්නේ තරහ ඇතුලේ තියාගෙන. එහෙනම් මෙයා තුල තරහ තියෙනවා. මෙයා තරහ ගන්න කෙනෙක්. මං හොඳට හොයලා බලලා වැඩපල කරන හින්දා තමයි මෙයා මේ කිපෙන්නේ නැතුව ඉන්නේ. හරි. මං තවදුරටත් මෙයාව චෙක් කරන්නම්කෝ කියලා පහෝදාත් මොකද උනේ? 6 මාර වෙනකන් නිදාගත්තා. දැන් මැඩම් දෙවෙනි දවසෙත් බැලුවා කෙල්ල නැගිටලා නැහැ. ලිපට දර දාලා නැහැ. දුම් යන පාටක් පේන්නේ නැහැ. දොරජනෙල් ඇරලා නැහැ. මැඩම් කෙල්ලට කතා කළා. කාලි කෙල්ල කොඹ මොකද අදත් නිදිද කියලා ඇහුවා. ඔව් මැඩම් තාම මන් නිදි. මොකද යකෝතට වෙලා තියෙන්නේ? නැගිටපිය කියලා හොඳටම සැරදෑවා. දැන් අර පළවෙනි දවසට වඩා දෙවෙනි දවසේ ටිකක් වැඩිපුර සැරදෑවා. එතකොට කෙල්ලට හිතෙනවා හරි. ඔය තරහ ඇති උනේ, ඔය ඇවිස්සුනේ කෝ සුරතභාවයේ, කෝ මනුස්සකම,
කෝ කරුණාව? කෝ මේ මිනිස්සු කියන තරම් ಗುಣ? හරි. එහෙනම් මෙයාට එකත් එකටම තද වෙනවා, තරහ යනවා. මේක මෙයාගේ ඇතුලේ තියෙනවා. මෙයා මේක ප්‍රකට කරන්නේ හංගගෙන ඉන්නවා. මං අකුරට දශමෙට හොයලා බලලා වැඩපල කරන හින්දා. හරි. මම මේක හරියටම බලා ගන්නවා මෙයාගේ තරහ මොන වගේ ප්‍රමාණයකක්ද කියලා. ඔන්න පහෝදාත් නින්දට ගියා. දැන් ඔන්න උදෑසන 7යි. 7 වෙනකනුත් කෙල්ල නිදි. තද වෙලා ආවා. මොකද තිට වෙලා තියෙන්නේ? උඹට මොකා වැහිලාද? උඹ මේ දවල් වෙනකම් බුදියන්නේ? නැගිටපිය. කම්මැලි කාලකන්ණි කෙල්ල පෞකාරිය කියලා තරහ ගත්තා. අනේ මැඩම් මොකවත් නැහැ නින්ද ගියා. නින්ද ගියා තමයි තොට කියලා. මහණෙනි ඒ වේදෙහිකා තම දාසියට දොරපොල් අරගෙන ඔළුවට ගැහුවා. ඔළුව පැලුණා. බලන්න මේ බුදුරජාණන් ඉතිහාස කතාවක් ලස්සනට අපිට කියලා දෙනවා. එතකොට මහණෙනි ඒ කාලිදාසිය ඔළුව පැලිලා ලේ ගලද්දි ගෙදරින් එළියට පැනලා අහල පහල උදවියට කෑ ගහලා කිව්වා. ස්වාමී දියණිවරුනි මෙන්න බලන්න. ඔබලා ඔය කියන කීකරු තැනැත්තියගේ වැඩේ. ස්වාමී දියණිවරුනි මෙන්න බලන්න යටහත් පහත් කම් දැක්වන තැනැත්තියගේ වැඩේ. අනේ මැඩම්ලා මේ බලන්න. උපශාන්ත තැනැත්තියගේ වැඩ. Tamange එකම දාසිය දවල් වෙලා නැගිට්ට කියලා කේන්ති ගිහින් අසතුරු වෙලා දොරපොල්ලෙන් ඔළුවට ගහලා ඔළුව පැලුවා. බලන්න මෙයා කොහොම කෙනෙක්ද කියලා. කෙල්ල කෑ ගැහුවා පාරට පැනලා. එතකොට මහණෙනි කලක් යනකොට වේදේහිකා ගෘහපතිනිය ගැන ලාමක අපකීර්තියක් පැතිරලා ගියා. වේදේහිකා ගෘහපතිනිය නපුරුයි. වේදේහිකා ගෘහපතිනිය දරුණුයි. වේදේහිකා ගෘහපතිනිය නොසන්සුන් කියලා ඔන්න ඔය විදිහටයි මහණෙනි ඇය ගැන අපකීර්තියක් පැතිරලා ගියේ. මහණෙනි ඇතැම් ශ්‍රාවකයන් තුල කීකරුකම තියෙන්නේ, යටහත් පැවතුම් ඇතිකම තියෙන්නේ, උපශාන්තකම තියෙන්නේ Taman අකමැති වචන අහන්න නොලැබෙනකන් විතරයි. යම් දවසක ශ්‍රාවකයාට Taman අකමැති වචන අහන්න ලැබෙනකොට තමයි ඒ ශ්‍රාවකයාගේ කීකරුකම බලා ගන්න තියෙන්නේ. යටහත් පැවතුම් බලා ගන්න තියෙන්නේ. උපශාන්තකම බලා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙනකම් මිනිස්සුව වඳුන ගන්න බෑ. සාන්ත දාන්තව ඉන්නවා. ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමයි ඇවිස්සිල්ල බලා ගන්න තියෙන්නේ. සීනි බෝල වගේ අය ත්‍රාක්ෂයන් බවට පත් වෙනවා. මහණෙනි යම් ශ්‍රාවකයෙකුට අඩුපාඩුවක් නැතුව තමන්ගේ මූලික අවශ්‍යතා සම්පාදනය වෙද්දී එතකොට ඒ හේතුවෙන් එකරුණෙන් ඒ ශ්‍රාවකයා කීකරු බවට පත් වෙනවා කියලා බුදු කෙනෙක් පවසන්නේ. ඇයි එහෙම තථාගතයන් වහන්සේ නොපවසන්නේ? මහණෙනි ශ්‍රාවකයෙකුට තමන්ගේ මූලික අවශ්‍යතා ටික හොඳින් සිද්ධ වෙනකොට තරහක් අමනාප ගැටීමක් ඇති නොවුනත් යම් අඩුපාඩු හිටියොත් ඒ කියන්නේ ආහාර පානවල හිඟතාවයන් නැති වෙන්න පුළුවන්. වස්ත්‍රවල එතකොට තමන්ගේ මූලික අවශ්‍යතාවන් වල බෙහෙත් ටිකේ අඩුපාඩුවක් හිටියොත් තමයි සැබෑ ලෙසම ඒ කෙනාගේ අකීකරු බව සැබෑ ස්වરૂපය දැක ගන්න ලැබෙන්නේ. එහෙම වෙන්න බැරිද? පුළුවන්. දැන් ඇතැම් දෙමව්පියෝ ඉන්නවා දරුවන්ගෙන් අකුරටම සත්කාර සැලකිලි ටික ලැබෙනකන් ඒ අම්මලා තාත්තලා ඇවිස්සෙන්නේ නැහැ. ඇයි ඒ? මාසිකව සල්ලි ටික ලැබෙනවා. බෙහෙත් ටික අරන් දෙනවා. අනිකුත් අවශ්‍යතා සම්පාදනය කොට දෙනවා. ඔන්න දරුවන්ට යම්කිසි අතපසුවීමක් වෙලා අපහසුතාවයක් වෙලා ආර්ථික දුෂ්කරතාවයක් වෙලා ඒ දෙමාපියන්ට ඔන්න බැංකුවට සල්ලි දාන්න බැරි වෙනවා. ඔන්න බෙහෙත් ටික අරගෙන දෙන්න බැරි වෙනවා. ඔන්න මාසයක් දෙකක් යන්න බැරි වෙනවා. අපේ උන් හැදුවට වඩා හොඳයි පිටේ උන් හැදුවන හරක් ටිකක් හැදුවන උන් අසත්පුරුසයි. බලන්න දැන් මාස කීයක් මුන් බැංකුවට සල්ලි දෙන්නේ නැද්ද කියලා. මුන් කල්පනා කරන්න අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. අසත්පුරුෂ කෙලෙහිගුණේ නොදත් දරු පිරිසක් මේ මාසයක් දෙකක් අතපසු වුණාම ඇතැම් දෙමව්පියෝ මේ වගේ දේවල් කරනවා. ඇතැම් දරුවෝ දෙමව්පියන්ට එහෙම කරනවා. මව්පියන්ගෙන් පුංචි අතපසුතාවයක් ඇති වුණොත් තේනවද? දරුවෝ අම්මා තාත්තට ගරහන දොස් කියන
අවස්ථා දැක ගන්න ලැබෙනවා. මේක තමයි ලෝකෙ හැටි. යමක් ලැබෙනකන් හොඳයි. නොලැබෙනකොට ගැටෙනවා. දැන් පැවිදි සමාජයේ වුණත් එහෙමයි. දායකවෝ උදව් උපකාර කරනකන් රත්තරන්. ආර්ථික අපහසුතාව ඇති වෙලා පෙර සැලකිලි ඒ ආකාරයෙන්ම සලක ගන්න බැරි වුණොත් නොදියුණු හිත් ඇති පැවිද්දන් පවා ගැටෙන්න පුළුවන්. අනේ මුන්දලාට කොච්චර තියෙනවද ලෝභකමට ගේන්නේ හරියට පළතුරු ටිකක්. බච්චුට්ට තම්බගෙන එනවා. කටේ තියන්න බෑ. නේ? නොදියුණු හිත් ඇති අය එහෙම කරන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් ලැබුණත් නොලැබුණත් පෙර පරිදි නොලැබුණත් පෙර පරිදි ලැබුණත් ඊට වඩා ලැබුණත් අපිට පුළුවන් නම් මධ්‍යස්ථ භාවයෙන් ඒවා විඳ දරා ගන්න. මේ හැම එකක්ම අනිත්‍යයි, දුකයි, තම වසඟේ පවත්වන්න බෑ, අනාත්මයි කියලා විදර්ශනා නුවණ පහළ කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි චිත්ත දියුණුව තියෙන්නේ. විදසුන් නුවණ නැති කෙනා ඕනම වෙලාවක ආකාශය වගේ වෙනස් වෙන්න පුළුවන්. මේ හොඳට පායලා තිබිලා කළු වෙලා බර වෙලා අකුණු ගගහ වහින්නත් පුළුවන්. ආකාශයට එහෙම වෙන්න බැරිද? පුළුවන්. නොදියුණු හිත් ඇති ඇතැම් ගිහි පැවිදි අයත් එහෙමයි. එක පාට උදහස් වෙලා ඇවිස්සිලා බැනගෙන යන්නත් පුළුවන්. රණ්ඩුවට එන්න පුළුවන්. අතර අහුවෙච්ච එකෙන් දමල ගහන්න පුළුවන්. ඇයි ඒ? තමන්ගේ අවශ්‍යතා 100%ක් සපිරෙද්දි බොහොම මෘදුව මොලොක්ව කීකරුව ආදර බස් කියමින් රත්තරන් මිනිස්සු, රත්තරන් පුතා, රත්තරන් දුව එහෙම කියන්න පුළුවන්. පොඩ්ඩ බැරි වෙද්දී අවුල් වෙනවා නම් දැන් දායකවෝ වුණත් එහෙමයි. දැන් හාමුදුරුවෝ ලස්සන්ට පිරිත් ටික කියලා දානේ සාංගික කරලා බුද්ධ පූජා තියලා බණ ටික කියලා ඔක්කොම කරනකම් දායකවෝ කියනවා රත්තරන් හාමුදුරුවෝ. බෝසත් කෙනෙක් වගේ හාමුදුරුවෝ. ඔන්න ස්වාමීන් වහන්සේට වැඩ වැඩි වෙනවා. තවත් දායක පිරිසකගේ පින්කමක් බාර ගන්න වෙනවා. එතකොට දායක පිරිස කියනවා දැන් ඉතින් හාමුදුරුවන්ට ඒගොල්ලෝ ලොකු වුණා. ඒ කාර් එකේනේ බහින්නේ. අපි ඉතින් වීල් එකේ ගිහිල්ලා බහිනකොට හාමුදුරුවන්ට අපිව අගේ නැහැ. අපිත් බෙන්ස් එකක් අරගෙන ආවොත් හාමුදුරුවෝ අපිටත් නැමෙයි කියලා ওই වගේ කටකැටිච්ච කතා මිනිස්සු කියනවා. නේද? ඒතර මිනිස්සු හිතන්නේ හාමුදුරුවෝ අපිටම පැහැදිලා අපිටම උපස්ථාන කරන්න ඕන. අපිටම සලකන්න ඕන. අපිටම අනුශාසනා කරන්න ඕනේ. අලුත් පිරිස් සම්බන්ධ වෙන්න හොඳ නැහැ. අලුත් අය ආධාරක උපකාර කරන්න හොඳ නැහැ. අලුත් අය මේ පන්සල හදන්න හොඳ නැහැ කියලා මිනිස්සුන්ගේ හිතෙත් එහෙම නොදියුණු මානසිකත්වයක් තියෙනවා. ඒක නිසා පින්නතුනි ගිහි වේවා පැවිදි වේවා මේ නොදියුණු ස්වභාවය අපි තුල විදසුන් නුවණ වැඩෙන කම්ම තිබෙනවා. ඕනම වෙලාවක ආකාශ ගුගුරා මහා වැහි පත්වන්නාසේ නොදියුණු මනස් ඇති පුද්ගලයෝ ඕනම වෙලාවක නපුරු ප්‍රචණ්ඩ තත්වයට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? භාගතුන් වහන්සේ හරි ලස්සනට තවත් කරුණු ටිකක් කියලා දෙනවා. මහණෙනි, යම්කිසි ශ්‍රාවකයෙක් ධර්මයටම සත්කාර කරමින්, ධර්මයටම ගෞරව දක්වමින්, ධර්මයටම සැලකිලි දක්වමින් කීකරුව ඉන්නවා නම්, කීකරු බවට පත් වෙනවා නම් අන්න ඒ ශ්‍රාවකයාටයි තථාගතයන් වහන්සේ පවසන්නේ කීකරු කෙනා කියලා. කීකරු බවට පත් වෙන කෙනා කියලා. ඒ නිසා මහණෙනි, මේ විදිහටයි ඔබ මේ ධර්මයේ පුහුණු කරන්න ඕනේ. ධර්මයටම සත්කාර කරමි, ධර්මයටම ගරු කරමි, ධර්මයටම සැලකිලි දක්වමි කියලා මෙන්න මේ ආකාරයටයි ඔබ ධර්මයේ තුල පුහුණු විය යුත්තේ, හික්මිය යුත්තේ. මහණෙනි, අනුන් විසින් ඔබට කියන වචන ක්‍රම 5කින් අසන්නට ලැබෙනවා. මෙන්න මේ කාරණා පහ හරි වැදගත්. අන්න අපිට වචන කියනකොට ක්‍රම 5කින් අපිට වචන අහන්න ලැබෙනවා. සුදුසු කාලයටත් ඇහෙනවා, නුසුදුසු කාලයටත් ඇහෙනවා. සත්‍ය වචනේනුත් ඇහෙනවා, අසත්‍ය වචන වලිනුත් අහන්න ලැබෙනවා. මොලොක් විදියටත් ඇහෙනවා, දරුණු විදියටත් ඇහෙනවා. යහපත් විදියටත් ඇහෙනවා, අයහපත් විදියටත් ඇහෙනවා. මෙත් සිතෙන් යුක්ත වචනත් ඇහෙනවා, තරහෙන් යුක්ත වචනත් ඇහෙනවා. එන මේ 5 වර්ගයේ වචන අපි අවබෝධ කරගන්න ඕනේ. කලට අකලට අංක 1. අංක 1 කලට අකලට වචන අහන්න ලැබෙනවා. අංක 2 සත්‍යෙන් වගේම අසත්‍යෙන් අපිට වචන අහන්න ලැබෙනවා.
අංක 3 මොලොක් වචන සහ දරුණු වචන අහන්න ලැබෙනවා. අංක 4 යහපත ඇති කරන වචන වගේම අයහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා. අංක 5 මෙත්සිතින් යුක්ත වචන වගේම දේශසහගත වචනත් අහන්න ලැබෙනවා. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී කිව යුතු වේලාවටත් නොකිය යුතු වේලාවටත් වචන කියාවි. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී සත්‍ය වශයෙන්ුත් කියයි අසත්‍යයත් ගලපලා කියයි. ඇත්තත් බොරු කරලා කියයි බොරුව ඇත්ත කරලා කියයි. මෙහෙම වචන අහන්න ලැබෙනවා. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී මොලොක් ලෙසත් පවසාවි. දරුණු ලෙසත් පවසාවි. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී යහපත පිණිසත් අයහපත පිණිසත් වචන පවසාවි. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන පවසද්දී මෙත් සිතෙනුත් වචන පවසාවි, තරහෙනුත් වචන පවසාවි. එතකොට ඔබ මෙන්න මෙහෙම හිතන්න ඕනේ. මෙහෙම ධර්මයේ පුහුණු කරන්න ඕනේ. මගේ සිත මම වෙනස් කරගන්නේ නැහැ. මම පෞකාර වචන කියන්නේ නැහැ. හිතානුකම්පීවම ඉන්නවා. තරහෙන් තොරව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කෙරෙහි මෙත්සිත පතුරවාගෙනයි අපි වාසය කරන්න ඕනේ. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ වූ පුලුල් සිතක් ඔබ මෛත්‍රිය හැටියට පවත්වන්න ඕනේ. මෙන්න මෙහිමයි ඔබ ධර්මයේ පුරුදු පුහුණු කරගත යුත්තේ මහණෙනි. ඒක මෙන්න මේ වගේ දෙයක්. ඔන්න එක පුරුෂයෙක් උදැල්ලකුයි කූඩෙකුයි අරගෙන එනවා කියලා හිතන්නකෝ. ඔහු මෙහෙම කියනවා. මම මේ මහ පොළොව නොපොළොවක් බවට පත් කරනවා කියලා එයා ඒ තැන හාරනවා. මහ පොළොවට රිද්දනවා. වලවල් හාර උදැල්ලෙන් කොට පොළොවට රිද්දනවා. අද දෙන්නම් මහ පොළොවට වැඩක්. අද දෙන්නම් මම දෙන්නම් කියලා. ඒ තැන පස් විසිරෝනවා. ඒ තැන මහ පොළොවට කෙල ගහනවා. මූත්‍රාත් කරනවා. මේ මහ පොළොව නැති වේයන් කියලා සාප කර කර උදැල්ලෙන් පොළොවට තදින් කොටනවා. මහණෙනි, ඔබ මොකද්ද හිතන්නේ මේ මිනිස්යාගේ ඒ ක්‍රියාව ගැන? ඔහුට මහ පොළොවට රිද්දන්න පුළුවන්ද? මහ පොළොව නොපොළොවක් බවට පත් කරන්න පුළුවන්ද? ස්වාමීනි, ඔහුට ඒක කරන්න බෑ. ඇයි එහෙම කරන්න බැරි මහණෙනි? ස්වාමීනි, මේ මහ පොළොව ගැඹුරුයි. මැනලා ඉවර කරන්න බෑ. ඒ නිසා මහ පොළොව නොපොළොවක් කරන එක ලේසි වැඩක් නෙවෙයි. එහෙම කරන්න ගියොත් ඒ පුද්ගලයාට සිද්ධ වෙන්නේ කලන්තෙ හැදලා වෙහෙසටපත් වෙන එක විතරයි. මහණෙනි, ඔන්න ඔය වගේමයි ඔබට කියන වචන ක්‍රම 5කින් අහන්නට ලැබෙනවා. කලට අකලට, සත්‍ය ලෙස අසත්‍ය ලෙස, මොලොක් වචන වලින් දරුණු වචන වලින්, යහපත ඇති කරන වචන වලින් අයහපත ඇති කරන වචන වලින්, මෙත් සිතෙන් තරහෙන්. එහෙනම් අපිට මේ ලෝකෙන් වචන ඇහෙන්න ලැබෙන ක්‍රමය අනිත් අපිට සුදුසු කලට වේලාවට කරුණු කාරණා කියනවා. ඇතැම් විට අකලට කියලා කියන්නේ අපි කැමති අනිත් අය අපිට කරුණු කියද්දී අපිව තනි කරලා කියනවනම්. හරිද? නමුත් තනි කරලා කියන්නේ මහා පිරිස අතරේ අපිට නිඳා වෙන විදිහට කියනවා. එතකොට ඒක අකලට නේද? ඒ වගේ කලට අකලට දෙවිදිහටම අපිට වචන අහන්න ලැබෙනවා. සත්‍ය ලෙස කරුණු කියනවා. ඔයා මේක කරලා තිනවා. ඔයා මේක කියලා තිනවා. මේක හොඳ නෑ, මේක නරක වැඩක්. ඒක සත්‍ය ලෙස. අසත්‍ය ලෙසත් අපිට අහන්න ලැබෙනවනේ. මං හිතුවේ නෑ ඔයා වගේ කැත වැඩ කරන මිනිහෙක් කියලා. අනේ අක්කේ. ඕගොල්ලන්ගේ පොරෝගෙන සිල් රෙදි මොකටද? ඕගොල්ලෝ කළු සූට් එකක් ඇඳ ගන්න. මේ බොරුවක්. හරි, තව කවුරු හරි මොනවා හරි බොරු කියලා අවුස්සලා ගැටීමක් ඇති කරවන්න. එතකොට අපිට අනිත් අය සත්‍ය වශයෙන් චෝදනා කරනවා. අනුන්ගෙන් කේලම් අහලා බොරු අහලා ඒවා රෙකෝඩ් කරගෙනත් ඊට අනුවත් නඩු විසඳන්නට අපිට ඇවිල්ලා කරුණු කියනවා. එතකොට අපිට ඒවත් අහගෙන ඉන්න වෙනවා. මොලොක් විදිහටත් කරුණු කියනවා. අනේ මල්ලියේ, දැන්වත් හැදියම් බං. නංගියේ, ඇයි උඹ නොමග යන්නේ? උඹ මේ වගේ දේවල් වලට පැටලෙන්න එපා බං. බලපන් මේ ලෝකෙ හැටි. මොලොක් විදිහට. දරුණු විදිහටත් අහන්න ලැබෙනවා. මෙහෙට මෙහෙට වාඩි වේ. තෝ තියන්නේ. ඔය වගේ වචන වලින් අහන්න ලැබෙන්නේ නැද්ද? අහන්න ලැබෙනවා. ඒ කොහොමද? ඒ දරුණු විදිහට. ඉතින් පරුස වචන මෙතෙන්ද කියන්න බෑ. මෙන්න මේ වගේ දේවල් මිනිස්සු කියනවා කියලා. ඒව ඔබට සිහි වෙන්න ඕනේ. හරිද? එතකොට අනිත් අය අපිට කරුණු කියද්දී මොලොක් විදිහටත් කියනවා. දරුණු නපුරු රළු විදිහටත් කියනවා. අපිට ඒව අහගෙන ඉන්න වෙනවා. යහපත ඇති කරන වචනත් අහන්න ලැබෙනවා.
අනේ ඉතින් පව්කම් වලින් අත් මිදියන්. සුගතියක් අත්දකින්නේ කවද්ද? උඹලා පව්කම් වලින් අත් මිදුනොත් උඹලටම නේද යහපත. උඹලා බාල පරපුරත් හැදෙයිනේ. නැත්තම් මේ උඹලා මොකද්ද මේ කරන නටන නාටකම කියලා අපිට අනිත් අය යහපත ඇති කරන වචන කියනවා. අයහපත ඇති කරන වචනත් කියනවා. තොපි මේ කරපු දේවල් වලට निराගත වෙන්න ඕනේ. සත්තු වෙලා උපදින්න ඕනේ. මල පෙරේතයෝ වෙන්න ඕනේ. තොපිට හොඳක් වෙන්නේ නැහැ. වැහි නැති ඒවා වදින්න ඕනේ කියලා අයහපත ඇති කරන වචනත් අපිට අනිත් අයගෙන් අහන්න ලැබෙනවා. අහන්න ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒ වගේම අනිත් අය අපිට වචන කියනකොට මෙත් සිතෙන් කියනවා. වෛරී, ද්වේෂ, දුෂ්ට සිතෙනුත් කියනවා. මහණෙනි, අනිත් උදවිය ඔබට වචන කියද්දී කිව යුතු වෙලාවටත් නොකිය යුතු වෙලාවටත් වචන කියාවි. ඒ වගේම සත්‍යෙනුත් අසත්‍යෙනුත් වචන කියාවි. මොලොක් ලෙසත් දරුණු ලෙසත් කියාවි. යහපත ඇති වෙන විදිහටත් අයහපත ඇති වෙන විදිහටත් වචන කියාවි. මෛත්‍රියනුත් ද්වේෂෙනුත් වචන කියාවි. මහණෙනි, ඔබ හික්මෙන්න ඕනේ. ඔබ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මම මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. මම පෞකාර වචන කියන්නේ හිතානුකම්පීව ඉන්නවා. ද්වේෂෙන් තොරව ඉන්නවා. මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඔබට වචන කියන අයට මෙත් සිත පතුරවන්නට ඕනේ. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම පොළොව හා සමාන කොට මෛත්‍රී කරන්නට ඕනේ. අප්‍රමාණව මෛත්‍රී කරන්නට ඕනේ. පුළුල් ලෙස මෛත්‍රී කරන්නට ඕනේ. මහණෙනි, ඔබ ධර්මයේ පුහුණු කළ යුත්තේ ඔන්න ඔය ආකාරයටයි මහ පොළොව සමාන කරලා. මහණෙනි, මෙන්න මේ වගේ දේකුත් තිබෙනවා. ඔන්න මිනිස්සෙක් එනවා කියලා අපි හිතමුකෝ. ඔහු වෙන්නේ කහ පාට හරි නිල් පාට හරි රතු පාට හරි සායම් අරගෙන එන්නේ. ඔහු මෙහෙම කියනවා. මන් දැන් මේ ආකාශයේ පින්තූර අඳින්නයි හදන්නේ. රූප පෙන්වන්නයි හදන්නේ කියලා. මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද හිතන්නේ? අර පුරුෂයාට පුළුවන්ද මේ ආකාශයේ පින්තූර අඳින්න? මේ ආකාශයේ පින්තූර ඇඳලා පෙන්වන්න? ස්වාමීනි, අනේ ඒක ඔහුට කරන්න බෑ. ඇයි එහෙම කරන්න බැරි මහණෙනි? ස්වාමීනි, මේ ආකාශයේ අරූපී දෙයක්. දැක ගන්න බැරි දෙයක්. ඒක නිසා ආකාශයේ රූප අඳින එක, රූප ඇඳලා පෙන්වන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ මිනිස්සයා කලන්ත හැදෙන එකයි, වෙහෙසටපත් වෙන එක විතරයි. මහණෙනි, ඔන්න ඔය විදිහටමයි ඔබත් අනිත් අය ඔබට විවිධාකාරයෙන් වචන කියද්දි ඔබ ඔබේ හිත පෙරලා ගන්න එපා. අහස වගේ නිදහසෙන් ඉන්න. එතකොට මේ විදිහට මේ ආකාශය වගේ තමන්ගේ හිත නිදහස්ව තියාගන්න ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉක්මනට වෛර බඳින ස්වභාවයක් තියෙන්නේ. වෛර බඳින්න මිනිස්සුන්ට ලොකු දේවල් ඕනේ නැහැ. පොඩි දෙයක් ඇති. භාගතුන් වහන්සේ පවසනවා, මහණෙනි, ඔන්න ඇවිලෙන හුලුවත්තක් අරගෙන මිනිස්සෙක් එනවා. ඔහු මෙහෙම කියනවා, මම මේ ඇවිලෙන හුලුවත්තෙන් මේ ගංගානම් ගඟ හොඳටම රත් කරන්න හදන්නේ. ගොජ නටන විදිහට මම මේ ගඟ රත් කරනවා මේ උළුවත්තෙන්. මහණෙනි, ඔබ මොකද්ද හිතන්නේ? ඒ පුද්ගලයාට ඇවිලෙන හුලුවත්තෙන් ගංගානම් ගඟ රත් කරන්න පුළුවන්ද? හොඳටම නටන විදිහට රත් කරන්න පුළුවන්ද? ස්වාමිනේ, ඒක ඔහුට කරන්න බෑ. ඇයි ඒක කරන්න බැරි? ස්වාමිනේ, ගංගානම් ගඟ ගොඩාක් ගැඹුරුයි, පුළුල් එකක්. මැනලා අවසන් කළ නොහැකි. ඉතින් ඇවුලුණු තන හුලකින් ගංගා නදිය රත් කරන එක, හොඳටම රත් කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක කරන්න ගියොත් ඒ මිනිස්යාට කලන්තය හැදලා වෙහෙසටපත් වීම විතරයි සිද්ධ වෙන්නේ. මහණෙනි, ඔන්න ඔය විදිහටමයි ඔබත් මහා ගංගාවක් වගේ වෙන්න. දැක්කද? මහා ගංගාවක් වගේ වෙන්න කියලා කියන්නේ ගුණධර්ම වලින් මහා ගඟක් වෙන්න කියනවා. එතකොට අර පුංචි හුලුවත්තෙන් ගඟ රත් කරන්න බෑ වගේ පුංචි වචන ඇහුණා කියලා අර ගංගාවක් වගේ හිත දියුණු කරගත්ත කෙනාට ඒ වචන දැනෙන්නේ නැහැ. ඒක නිකන් වචන මාලාවක් විතරයි. ඇයි? හොඳට විදර්ශනා වඩලා තිබෙන නිසා. මහණෙනි, බලල් හැමෙන් කළ පසුම්බියක් තියෙනවා කියලා හිතන්නකෝ. ඒක හොඳට සිනිදු කරලා තියෙන්නේ. ගොඩක්ම හොඳට සිනිදු කරලා තියෙන්නේ. හරිම මෘදුයි. පුළුන් රොදක් වගේ. සරසර ගාන, බරබර ගාන සද්ද නැහැ. ඉතින් කෙනෙක් දණ්ඩක් හරි ගලක් හරි අරගෙන ඇවිල්ලා මෙහෙම කියනවා, මම මේ හොඳට උපමට්ටම් කරලා තියෙන මේ බලල් හැමෙන් කරපු පසුම්බිය, කියන අපි හිතුව ලෙදර් කියලා.
මේ ලෙදර වලින් හදව මේ පර්ස් එක. මම shopping මල්ලක් සලසරගා සිලිසිලි ගාන සද්ද ගන්නවා වගේ. මම මේ ලෙදර එකකින් හදපු මේ බෑග් එක මේ බසොම්බිය සරසර සිලිසිලි බරබර ගාන සද්දේ ඇති වෙන බවට පත් කරනවා. ඔහුට ඒක කරන්න පුළුවන්ද කියලා අහනවා. ස්වාමීනි, ඔහුට ඒක කරන්න බෑ. මහණෙනි, ඇයි ඔහුට එහෙම කරන්න බැරි? ස්වාමීනි, ඒ පසුම්බිය හොඳට ඔපමට්ටම් කරලා තිබෙන නිසා, පදම් කරලා තිබෙන නිසා. මහණෙනි, ඔන්න ඔය වගේ ඔබත් ඔබේ හිත බලල් හමක් පදම් කළා වගේ එක එක්කෙනාගේ පුංචි පුංචි වචන හමුවේ පෙරලෙන්නේ නැති විදිහට දියුණු හිතක් හදාගන්න ඕනේ. බලන්නක මේ බුදුරජාණන් වහන්සේ දෙන උපමා හරි පුදුමයි. ඒක නිසා අනිත් අය ඔබට කලට අකලට වචන කියයි. සත්‍යෙන් අසත්‍යෙන් වචන කියයි. මොලොක් වචන දරුණු වචන කියයි. යහපත පිණිස අයහපත පිණිස වචන කියයි. මෙත් සිතෙන් තරහෙන් වචන කියයි. නමුත් ඔබේ වචනත් එක්ක එල්ලිලා යන්න එපා. ගැටලා යන්න එපා. ඇවිස්සීලා යන්න එපා. ඔබට දරුණු විදිහට දොස් කියන බණින අයට මෙත් සිත පතුරවන්න. ඒ මෙත් සිත සකල ලෝකයාටම පතුරවන්න. වෛරී නැති, තරහ නැති, අමනාපයක් නැති, ක්‍රෝධයක් නැති ඒ මෙත් සිත සකල ලෝකයාටම පතුරවා වාසය කරන්න. මහණෙනි, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ ආකාරයටයි. මගේ හිත මම වෙනස් කරගන්නේ. මේ කටින් පාපී වචන පිට කරන්නේ. හිතානුකම්පීව ඉන්නවා, තරහෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරවාගෙන වාසය කරන්න ඕනේ. ඒ වගේ මේ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම ඔබ බලල් හමින් කරපු පසුම්බිය හා සමාන සිතින් වෛර නැති, තරහ නැති, විපුල මහග්ගත මෙත් සිතම වඩන්න ඕනේ. මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම් එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත් ඔහුට මගේ අනුශාසනාව සිහි කරන්නට විදිහක් නැහැ. එහෙම කෙනෙක් මගේ අනුශාසනාව සිහි කරන කෙනෙක් නෙවෙයි. එවැනි අවස්ථාවක උනත් මහණෙනි, ඔබ ධර්මය සිහි කළ යුත්තේ මෙන්න මේ ආකාරයටයි. දරුණු හොරු ඇවිදින් මගේ දෙපා ඈත් කරලා බණ්ඩි කියතක් කරන් දෙකට කපද්දිත් ඔබ හිතන්න ඕනේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට මගේ හිත නම් මම වෙනස් කරගන්නේ. පාපී වචනයක් මේ කටින් පිට කරන්නේ. හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂෙන් තොරව ඉන්නවා, මෛත්‍රියෙන් ඉන්නවා කියලා ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරවාගෙන වාසය කරන්න ඕනේ. ඒ වගේම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයටම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ වූ පුලුල් සිතකින් යුක්තව මෙත් සිත පතුරවාගෙන අපි වාසය කරනවා කියලා ඔබ මෙන්න මෙහිමයි ධර්මයේ පුරුදු පුහුණු කළ යුත්තේ. මහණෙනි, ඔබ විසින් මම මේ කියත උපමා කරගෙන කරපු අවවාදය ගැන නිතර සිහි කළොත් මහණනි, යම් වචනයක් අහලා ඔබට ඉවස ගන්න බැරි වෙනවා නම් එබඳු වූ ස්වල්ප වචනයක් හෝ ගොඩක් වචන හෝ තියේවි කියලා ඔබට දකින්නට පුළුවන්ද? ස්වාමීනි, එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර කියතෙන් කකුල් දෙක දෙපැත්තට කරලා එහාට මෙහාට අර නිකන් ලී කොටේ පලනවා වගේ ඔබව හොරු දෙන්නෙක් ඇවිල්ලා දෙපැත්තට ඇදලා කැපුවොත් එහෙම ඔබ ඒ වෙලාවටත් හිත වෙනස් කරගන්න නැතුව මෙත් සිතෙන් හිටියොත් ආයේ මේ පුංචි වචන ගැන මොකක්ද අහන මේ එල්ලි එල්ලි යන්නේ? පුංචි වචනත් එක්ක එල්ලි එල්ලි යන්න දෙයක් තියෙනවද කියලා අහනවා. අන්න ඒ නිසා මහණෙනි, කියත උපමා කරගෙන මේ කියා දීපු අවවාදය ඔබ නිතර සිහි කරන්න. ඒ ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතීවි. භාග්‍යතුන් වහන්සේ මෙම දේශනය වදාළසේක. ඒ භික්ෂු පිරිස ගොඩාක් සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ මේ සද්ධර්මය සාදුනාත නංවමින් සතුටින් පිළිගත්තා කියලා කකචූපම සූත්‍රය නිමාවට පත් වෙනවා. දැන් බලන්න මෙවැනි දේශනාවන්ගෙන් අපේ ජීවිතයට ලැබෙන පණිවිඩය ගන්න. ඒ වගේම ටික ටික මේ ධර්මය පුරුදු කරන්න, පුහුණු කරන්න. මේ ධර්මයේ පුරුදු පුහුණු කිරීම තුලමයි දියුණුව කරා යන්න තියෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ අපි දැන් මොනවාම හරි භාෂාවක් හරි වෙනයම් විෂයක් හරි මොකක් හරි වෘත්තියක් හරි පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒ පුරුදු පුහුණු වීම තුළ නේද අපිට එක්ස්පීරියන්ස් එක එන්නේ.
භාගතුන් වහන්සේගේ ධර්මයේ තුලත් පුරුදු පුහුණු කිරීම තුළමයි එක්ස්පීරියන්ස් එක එන්නේ. එතකොට මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තුල ලැබෙන එක්ස්පීරියන්ස් එක කියලා කියන මාර්ගඵල සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත්. එතකොට මේ මාර්ගඵලයන්ටපත් වෙන්නේ නැහැ නිකන්. සාදුකාරයක් දීපු පමණින් මාර්ගඵලලාභින් බිහි වෙන්නේ නැහැ. මාර්ගඵලලාභින් බිහි වෙන්න නම් මේ ධර්මයේ පුරුදු පුහුණු කළ යුතුයි. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. හරිද? තියරිය විතරක් තිබිලා මන්දි. තේනවද? මේ ධර්මයේ ප්‍රැක්ටිකල්. ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු පුහුණු කිරීම තුලමයි ජීවිතාබෝධය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා අද දවසේදී ඔබ භාගතුන් වහන්සේ වදාළ කියත උපමා කොට වදාළ කකචූපම අවවාද සූත්‍රය ශ්‍රවණය කළා. මේ දෙසුම ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය සම්භාර ධර්මය ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වෙත්වා. පුණ්‍යානුමෝදනාව. කෙන්ගල්ල කොළොන්ගහ වත්ත අංක 3 ලිපිනයෙහි පදිංචි බුද්ධික වර්ණසූරිය මහත්මයා සහ භාග්‍යා දේවප්‍රිය මහත්මිය යන අය විසින් අද මෙම දම් දෙසුමට දායකත්වය ලබාගෙන කටයුතු කොට බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම අරමුණු හැටියට බලගොල්ල කෙන්ගල්ල අංක 124 ඒ ලිපිනේ විසූ අවුරුදු 80ක් ආයු වළඳා මීට මාස 3කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික හෙදෙනෙල්දාරිනී අනුලා චන්ද්‍රානි මෑණියන්ට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට තවද 82 වන වියට පා තැබූ විශ්‍රාමික කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂක සිරිසේන වර්ණසූරිය පියාණන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට එමෙන්ම 74 වන වියට පා තැබූ විශ්‍රාමික පාඨශාලාචාරිනී සුසීලා හපුගොඩ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමටත් 75 වන වියට පා තැබූ තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධීක්ෂණ නිලධාරී විජයතිලක දේවප්‍රිය පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට වගේම දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමටත් ධර්මදේශකයන් වහන්සේ ඇතුළු සමස්ත මහා සංඝරත්නයට සෙත් පැතීමටත් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වෙත්වා කියන දහසින් තමයි දායකත්වයේ දරා තිබෙන්නේ. දායක පින්නතුන්ගේ සියලු යහපැතුමන් ඉෂ්ට සිද්ධ වේවා. නමින් මිය පරලෝ සැපත් සියලු ඥාති හිතයිසී හුමේ පිං අනුමෝදන් වෙත්වා. වැඩිහිටි සියලු මව්පියන් ඇතුළු හැම දෙනාද කායික මානසික නිදුක් නිරෝගී සුව සහනය ලබත්වා. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයට පත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සියලු දෙනාට මෙන්ම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව පවත්වාගෙන යනු ලබන ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැමතෙමත් එම පවුල් වලට අයත් සියලුම සමාජික භවතුන්ටත් මෙම උදාාරතර ධර්ම දානමය ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන අමා මහ නිවන් සුව පිණිසම පිහිට උපකාර වෙත්වා. දෙවියන්ට පින් දෙමු මාස් සමගම කියන්න. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ බලගොල්ල කෙන්ගල්ල නොම්බර 124න් ඒ ලිපිනයෙහි විසූ අවුරුදු 80ක් ආයු වළඳා මීට මාස 3කට පෙර පරලෝ සැපත් විශ්‍රාමික හෙද නිලධාරිනී අනුලා චන්ද්‍රානී මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කෙන්ගල්ල කොළොන්ගහවත්ත අංක 3 ලිපිනයෙහි පදිංචි බුද්ධික වර්ණසූරිය මහත්මයා සහ භාග්‍යා දේවප්‍රිය මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙපළට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8යි 57යි 57යි 13 0.71 8යි 57යි 57යි 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා